ආයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය ධනංජෙල්ල කොල්ල ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම යටතේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භේ. වේවැල් පහරින් මියගිය දැරියගේ මව සහ ශාන්තිකර්මය කළ කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කෙරේ. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසමේ වාර්තාව අස්ගිරි මල්වතු මහනාහිමිවරුන්ට පිළිගන්වයි. තවත් පොලිතින් හා ප්ලාස්ටික් නිෂ්පාදන 350ක් තහනම් කිරීමට සූදානමක්. මියන්මාරයේ විරෝධතා අතරතුර වෙඩි ප්‍රහාරවලින් 18ක් මරුට. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ කල් දැමුණු 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වුණා. ඒ දිවෙන පුරා විභාග මධ්‍යස්ථාන 4513ක් කේන්ද්‍ර කරගනිමින් මීට පෙර අවස්ථා කිහිපයකදීම අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණත් ඊට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන්. ඒ අනුවයි අධ්‍යාපන අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව විශේෂිත වූ සෞඛ්‍ය මාර්ගෝපදේශිත ක්‍රමවේදයන්ට අනුව මෙවර පසුගිය වසර සඳහා වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මේ ආකාරයෙන් පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබුණේ. කොවිඩ් ආසාදිත විභාග අපේක්ෂකයන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන කිහිපයක් දිවයින පුරා ස්ථාපනය කර ඇති බව ඊයේ දිනේදීත් සෞඛ්‍ය අංශ සඳහන් කළා. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වෙන්නේ විභාග අපේක්ෂකයන් 6,22,352කගේ සහභාගීත්වයෙන්. ඉන් 4,23,746 දෙනෙකු පාසල් අයදුම්කරුවන් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් 1,98,606 දෙනෙකු වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව අද ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාස 10 වනදා දක්වා පැවැත්වෙනවා. පවත්නා වසංගත තත්ත්වයේ හමුවේ වුවත් විභාගය සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයේ යහපත් මට්ටමකයි පැවතුනේ. අලුත් අත්දැකීමක් දරුවෝ ඒ වුණාට මේ ඒකට සූදානම් වුණා. ඒකට සුදුසු පරිදි හොඳ ප්‍රතිඵල ලබා දෙයි කියලා විශ්වාසයක් තියෙනවා දරුවෝ ගැන. COVID-19 වසංගතයත් එක්ක රටේ තියෙන ප්‍රශ්නත් එක්ක මේ විදිහට හරි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ලැබීම ගැන බොහෝ සතුටු වෙනවා දෙමාපියන් වශයෙන්. දිවයින පුරා පිහිටි විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 452කින් මෙවර විභාග සම්බන්ධීකරණ කටයුතු සිදු කරන අතර COVID-19 වසංගත තත්ත්වයේ යටතේ ආසාදිත වූ දරුවන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන 40කට ආසන්න ප්‍රමාණයක් ස්ථාපිත කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේ. ඒ අනුව මෙවර විභාගය සඳහා කොවිඩ් ආසාදිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් 26 දෙනෙකුද පෙනී සිටිනවා. එමෙන්ම පරිවාස භාරයේ සිටින විභාග අපේක්ෂකයන් සඳහාද විභාග මධ්‍යස්ථාන සූදානම් කර තිබුණා. මේ අතර අද සිට ලබන මාස 10 වනදා දක්වා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට සහ විභාග කාර්ය මණ්ඩලය සඳහා විශේෂ බස් සේවාවක් යොදවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළා. අතිරේක බස් අවශ්‍ය නම් ප්‍රාදේශීය ඩිපෝ කළමනාකරුවන්ගෙන් ඉල්ලීමක් කර අදාළ පහසුකම ලබාගත හැකි බවද ඒ මහතා සඳහන් කළා. එසේම සිසුන්ගේ සහ විභාග කාර්ය මණ්ඩලයේ ප්‍රවාහන කටයුතු සඳහා අවශ්‍ය දුම්රිය යෙදවීමටද පියවරගෙන ඇති බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරී දිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ. මේ අතර සාමාන්‍ය පෙළ විභාග කාල සීමාව තුළ සිසුන්ගේ විභාග කටයුතු සඳහා බාධාකාරී වන ආකාරයේ හැසිරීමෙන් වැළකී සිටින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඔබේ නිවසේ රූපවාහිනී යන්ත්‍රය, ඔබේ නිවසේ ගුවන් විදුලි යන්ත්‍රයේ ශබ්දය ඔබේ නිවසට ඔබේ පරිශ්‍රයට පමණක් සීමා කරන්න. එමගින් මෙම විභාගයට පෙනී සිටින දරුවන්ට යම් ආකාරයක බාධාවක් කරදරයක් වීමට ඇති අවස්ථා මගහැරීමට කටයුතු කරන ලෙසට, ඒ වගේම විශේෂයෙන්ම මේ දිනවල ශබ්දය විස්තරණය වන යම් ආකාරයක යන්ත්‍ර උපකරණ භාවිතා කරන සියලු දෙනා මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන සලකා බලා විශේෂයෙන්ම සන්ධ්‍යා කාලයේදී රාත්‍රී කාලයේදී ඔවුන්ට කරදරයක් නොවන පරිදි ඒවා භාවිතා කිරීමට වග බලා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා සියලු දෙනාගෙන්. ඒ වගේම අපස සාමාන්‍ය පෙළ විභාගයේ අනිකුත් කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් පරිම සහයෝගය අධ්‍යාපන බලධාරීන් වෙත ලබා දෙනවා. මේ සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන්ට අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා.
ඊයේ දිනේදී කොවිඩ් ආසාදිතයින් 352 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 83242ක් දක්වා ඉහළ ගියා. යනුව එම ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ පසුගිය නොවැම්බර් මාස 18 වනදායින් පසුව වාර්තා වූ අඩුම ආසාදිතයින් සංඛ්‍යාව ලෙසයි. පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් ආසාදිතයින් 346ක්, බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් ආසාදිතයින් 4ක් සහ විදේශයන්හි සිට පැමිණි දෙදෙනෙක් ඊයේ දිනෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ දිනේ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 57ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 50ක් ඊයේ වාර්තා වුණා. එමෙන්ම ගෙවුණු දිනෙන් නව කොවිඩ් ආසාදිත මරණ 7ක් වාර්තා වී තිබුණා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 471ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. ඒ අනුව කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ ගම්පහ ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මියගිය පිරිස අතරට අයත්. එමෙන්ම රුක්ගහවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි කාන්තාවක්, දෙමළගම ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ පහ ප්‍රදේශයේ පදිංචිව සිටි 81 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 87 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ද එලෙස මියගිය පිරිසට අයත් වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. මේ අතර සංචරණ සීමා පනවා ඇති භගවන්තලාව චැප්ටලන් වතුයායට අයත් PS කොටසේ පසුගිය දෙදින ලද PCR පරීක්ෂණ වාර්තා අනුව COVID-19 වෛරස් ආසාදනය වූ ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එම ආසාදිතයින් අතර එකම පවුලේ පියා, මව සහ දියණියක අයත්. එම වතුයායෙන් මීට ප්‍රථම COVID-19 වෛරස් ආසාදනය වූ ආසාදිතයින් 16 දෙනෙකු හමු වී ඇති අතර ඉන් අවුරුදු 78ක තිදරුපියෙකු COVID-19 වෛරසය ආසාදනය වී නිදන්ගත රෝග කිහිපයක් උත්සන්න වීම නිසා ජීවිතක්ෂයට පත් වුණා. සංචරණ සීමා පනවා ඇති එම වතුයායේ 400 දෙනෙකු PCR පරීක්ෂණවලට භාජනය කර තිබෙනවා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 3349ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 79442ක් ලෙසයි. එන්නත් ලබා දෙන නිසි ක්‍රමවේදයට පිටින් වෙනත් මාර්ගයන්ගෙන් එන්නත ලබා ගැනීමට විවිධ පාර්ශව උත්සාහ කිරීම තුළින් එන්නත් කිරීමේ ක්‍රියාවලිය අඩපණ වන බව මහජන සෞඛ්‍ය පිළිබඳව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. අපිට කියන්න තියෙන වැදගත්ම දේ තමා මේ එන්නත අපි සියලු දෙනාටම මේ එන්නත ලබා දීමට කටයුතු කරන්න අපි අවශ්‍ය වැඩසටහන සම්පාදනය කරලා තියෙන තත්ත්වය යටතේ විශේෂයෙන්ම අපි දකින දේ තමා තම ප්‍රදේශයකට මේ එන්නත ලබා දීම සඳහා නිසමිත එන්නත් ලාභීන් හඳුනා ගත්තට පස්සේ වෙන වෙන ක්‍රමවේද භාවිතා කරමින් මේ තැන්වලින් මේ එන්නත් ලබා ගැනීමට සමහර අය උත්සුක වෙනවා. මේ හරහා සිද්ධ වන්නේ අනිවාර්යයෙන්ම මේ අපි සැලසුම් සහගතව කරගෙන යන වැඩපිළිවෙල අඩාල වෙනවා. විශේෂයෙන්ම අපි 1000ක් දෙනෙකුට එන්න කියලා සූදානම් කරලා තිබ්බහම ඊට වඩා අමතරව තව 250ක් වැඩිපුර ආවොත් අපිට කොයි මොහොතේ හෝ එන්නත් දීම ලබා දීමට නවත්තන්න සිද්ධ වෙනවා. එතකොට එන්නත් ලබා ගැනීමට පැමිණි කීප දෙනෙකුට සමහරට මේක නොලැබී යන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා මෙහිදී මම දන්නා තරමින් බොහෝ වෙලාවට මේ අක්‍රමිකතා සිදුවීමට හේතුව වන්නේ විවිධ පාර්ශවවලින් ඉල්ලීම් ලැබෙනවා අපිටත් මේ එන්නත ඉක්මනින් ලබා දෙන්න කියලා. ඉතින් මේක කරගෙන යාමති සෞඛ්‍ය සේවකයන් ඉතාමත් අපහසුටපත් වෙලා මේ කටයුත්තේදී පැමිණෙන එන්නත්ලාභීන්ටත් අනිකුත් ජනතාවටත් අපහසුවට පත්වෙන විදිහට මේක ක්‍රියා සිද්ධ වෙන අවස්ථාවල් වාර්තා වෙලා තියෙනවා. මේක හැමතැනම එහෙම සිද්ධ වෙනවයි කියනවා කියලා මම නම් කියන්නේ නැහැ. එහෙම සිදුවෙන අවස්ථාවලදී සිදුවෙන අපහසුතාවයන් මගහරවා ගන්න අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා මේ එන්නත් ලැබීමට නියමිත ක්‍රමවේදය මගහැර වෙනත් ආකාරයකින් එන්නත් ලබා ගැනීමට ආයාචනා කරන්න එපා, ඉල්ලීම් කරන්න එපා, ඒ සඳහා පෙළඹෙන්න එපා. අපි අපේ අවස්ථාව ලැබෙන තෙක් ඉවසීමෙන් කටයුතු කරමු. මොකද මේ එන්නත ලැබිය යුතු සියලු දෙනාටම ලබා දීමට රජය කටයුතු කරන නිසා.
පසුගියදා දෙල්ගොඩ ප්‍රදේශයේදී ශාන්තිකර්මයක් අතරතුරදී දැරියක් මිය යාමේ සිදුවීම සම්බන්ධයෙන් එම දැරියගේ මව සහ ශාන්තිකර්මය සිදු කළ කාන්තාව අද අධිකරණය වෙත ඉදිරිපත් කළා. දෙල්ගොඩ මීගාවත්ත ප්‍රදේශයේදී ශාන්තිකර්මයක් අතරතුරදී දැරියක් මිය යෑමේ සිදුවීම සම්බන්ධයෙන් එම දැරියගේ මව සහ ශාන්තිකර්මය සිදු කළ කාන්තාව අද මහර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මාස 12 වෙනිදා දක්වා බන්ධනාගාරගත කෙරුණා. අමනුෂ්‍ය දෝෂයක් පළවා හැරීමට යයි පවසමින් ශාන්තිකර්මයක් සිදු කළ කාන්තාවක් එල්ල කළ වේවැල් පහර හේතුවෙන් දෙල්ගොඩ මීගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි නව හැවිරිදි දැරියක් මීට දින දෙකකට ඉහතදී මරණයට පත් වුණා. අදාළ දැරියගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයද අද දිනේදී රාගම රෝහලේදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. ඔබ දන්නවා කිසියම් ක්‍රියාවලියකදී හිංසාව කිසිසේත්ම වැඩිහිටියන් විසින් ළමයින්ට එරෙහිව භාවිතා කරන්නට බැහැ. මේ නිසා මේ මවට සහ මේ සඳහා සහභාගී වුණු වැඩිහිටියන්ට සියලුම දෙනාට තම භාරකාරත්වයේ යටතේ සිටින ළමයෙකු අපයෝජනයට ලක්වීමට ඉඩහැරීම පිළිබඳව 308 ඒ වගන්තිය යටතේ අවුරුදු 2 සිට 10 දක්වා සිරගත වීමක් සිදු වෙනවා. ඊට අමතරව නොසැලකිලිමත් අයුරින් මේ සිදු කළ ක්‍රියාවලියේදී ළමයාගේ මරණය සිදුවීම පිළිබඳව නැවත මිනී මැරීම යටතේ බරදකුත් මෙහි සිදුවී තිබෙනවා. මේ නිසා මට ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටීමට තිබෙන්නේ ඔබ දන්නවා මේ කුඩා ළමයින්ට හඬක් නැහැ. තීරණ ගැනීමේ හැකියාවක් නැහැ. ඔවුන්ට තමන්ගේ ප්‍රශ්නය කෑගහලා කියන්නට සමහර අවස්ථාවල කිසිවෙකුත් අසන්නට නැහැ. ඒ නිසා මා අසල්වැසියන්ගෙන් ඒ වගේම වැඩිහිටි භාරකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි සිදුවීම ඔබ දුටුවොත් ඔබට ආරංචි වුණොත් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට දන්වන්න. එසේත් නැතිනම් 119 හදිසි පොලිස් දුරකථනයට අමතන්න. එසේත් නැතිනම් ඔබ දන්නවා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හදිසි දුරකථන අංකය 1929ට අමතන්න. එසේත් නැතිනම් ඔබගේ වෙබ් අඩවියෙන් 1929 ළමා උපකාරක යෙදුම බාගත කොටගෙන අපට දන්වන්න. සේවකයන්ට ලබා දෙන වන්දිවලට අදාළ වන්දි සූත්‍රයේ සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකාන්ත මහතා පවසනවා. යනුව සේවකයෙකු සේවයෙන් ඉවත් කළහොත් ඔහුට ලබාගත හැකි උපරිම මුදල රුපියල් ලක්ෂ 25ක් දක්වා ඉහළ දමා ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. 1971 අංක 45 දරන සේවකයන් සේවය ඉවත් කිරීමේ විශේෂ විධිවිධාන පනත අනුව යම් සේවා යෝජකයෙකු විසින් සේවකයෙකු සේවයෙන් ඉවත් කළහොත් එහෙම ගෙවිය හැකිව තිබුණේ උපරිම වන්දි මුදල රුපියල් 12,50,000ක මුදලක්. මේ 12,50,000ක මුදල තීරණය කරනු ලැබුවේ 2005 මාර්තු මාසේ 15 වෙනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයකින්. නමුත් අද වෙන විට මෙම ගැසට් නිවේදනය නිකුත් කරලා අවුරුදු 15කට අධික කාලයක් ගත වෙලා තිබෙනවා. රටේ ආර්ථික තත්ත්වය වෙනස් වෙලා තිබෙනවා. ජීවන වියදම ඉහළ ගිහිල්ලා තිබෙනවා. මේ නිසා ගරු කම්කරු අමාත්‍යතුමත් ඒ වගේම අමාත්‍ය මණ්ඩලයත් තීරණය කරනු ලැබුවා මෙම ගෙවන වන්දි මුදල ප්‍රමාණවත් නොමැති නිසා එම වන්දි මුදල රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කිරීමට මේ සම්බන්ධයෙන් ජාතික කම්කරු උපදේශක සභාවේදීත් සාකච්ඡා කරලා සේවා යෝජකයන් සමග සාකච්ඡා කරලා අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡාවට බඳුන් කරලා තමයි මෙම වන්දි මුදල රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කිරීමට අවශ්‍ය තීරණය ගන්න ලැබුවේ. මෙම ගැසට් නිවේදනය 2021 පෙබරවාරි මාසයේ 25 වෙනිදා නිකුත් කරනු ලැබුවා. එම ගැසට් නිවේදනය 2021 පෙබරවාරි මාස 19 වෙනිදා සිට බලාත්මක වෙනවා. ඉදිරියේදී සෑම සේවා යෝජකයෙකුම මෙම ගැසට් නිවේදනයට අනුව මෙම වන්දි සූත්‍රයට අනුව යම් කිසි සේවකයෙකු සේවයෙන් ඉවත් කළොත් එහෙම අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතු වෙනවා. එසේ කටයුතු නොකරන සේවා යෝජකයන් සඳහා 6 මාසකට නොඅඩු අවුරුදු 2කට නොවැඩි සිර දඬුවමකට පවා යටත් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන 1971 අංක 45 දරන විශේෂ විධිවිධාන පනතේ සඳහන් වෙලා තිබෙනවා. අනිවාර්යයෙන්ම මෙම විධිවිධානයේ අදාළ වෙන්නේ යම් කිසි ආයතනයක සේවකයන් 15 දෙනෙකුට වැඩි සේවය කරන්නට ඕනේ. ඒ වගේම ඔවුන් දින 180කට වඩා වැඩිපුර සේවය කරලා තියෙන්න ඕනේ. ඒ මූලික සූසුකම් දෙක සපුරලා තියෙන්න ඕනේ. ඒ වගේම වන්දි සූත්‍රයේ අනුව සේවය කරන ලද වසර ගණන අනුව ගණනය කරලා තමයි මෙම වන්දි මුදල ප්‍රදානය කරනු ලබන්නේ. මෙතෙක් එම වන්දි මුදල යම්කිසි සීමාවකට යටත් කරලා තිබ්බේ. ඒ කියන්නේ උපරිම සීමාව 12,50,000 වශයෙන්. නමුත් මෙම රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කිරීම මගින් එම සීමාව වැඩි කරලා තියෙන රුපියල් ලක්ෂ 25 දක්වා. ඒ අනුව තමන් කරන ලද සේවා කාලය අනුව මෙම වන්දි සූත්‍රය ගණනය කරලා ඒ අනුව අදාළ මුදල ගෙවීමට කටයුතු කරනවා.
පවතින තත්ත්වය හමුවේ මතුවන අවශ්‍යතාවන්ට සරණක් වන්නට ක්‍රියාත්මක මව්බිම වෙනුවෙන් එක්වමු පුණ්‍ය ව්‍යාපෘතියේ තවත් වැඩසටහනක් අද පැවැත්වුණා. එහිදී කුරුණෑගල ආරක්ෂක සේවා විරුදරු විදුපියසට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ ලබා දීමයි සිදු කෙරුණේ. මහමෙවුනාව භාවනා සපුසංචිතයත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයත් එක්ව ශ්‍රද්ධා සමාජ සත්කාරාංශය මගින් දියත් කරනු ලබන මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතියේ තවත් වැඩසටහනක් අද පැවැත්වුණේ කඩුවෙල මහමෙවුනාව බෞද්ධ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී. එහිදී කුරුණෑගල ආරක්ෂක සේවා විරුදරු විදුපියස අප වෙත සිදු කළ ඉල්ලීමකට අනුව විෂබීජනාශක දියර ආරක්ෂිත ඇඳුම් කට්ටල සහ මුහුණු ආවරණ පරිත්‍යාග කිරීම සිදු කෙරුණා. මහමෙවුනාව භාවනා සපුවාසී පින්වත් ස්වාමින් වහන්සේ විසිනුයි එම ද්‍රව්‍ය පිරිනමනු ලැබුවේ. කුරුණෑගල ආරක්ෂක විද්‍යාලයේ ඩායත් නාවික හමුදා පුද්ගලයන් සහ කුරුණෑගල නගරාධිපතිතුමා කුරුණෑගල රතුකුරුස සංගමය එක්ව කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා සිදු කරමින් යන විස බීජ හරණ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය විස බීජනාශක දියර අනිකුත් ආරක්ෂිත උපාංග අපිට අවශ්‍ය වෙලා තිබුණා. ඒ සඳහා අපි සද්ධා මාධ්‍ය ජාලයට ඉල්ලීමක් කරා අපිට ඒවා ලබා දෙන්න කියලා. අද දින ඒවා අපිට ලැබුණා. මෙම ද්‍රව්‍ය අපිට ලබා දුන් පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට නමස්කාරක පූර්ව ස්තුති මේ අවස්ථාවේ පුද කර සිටිනවා. පවතින තත්ත්වය හමුවේ නන්දෙස පවතින අවශ්‍යතාවයන්ට අවසිම සවියක් ලෙසින් මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මකයි. ගත වූ පැය 24ක කාලය තුළ රිය අනතුරු මරණ 12ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඉන් 8 දෙනෙකුම මිය ගොස් ඇත්තේ ඊයේ දින තුළ සිදු වූ රිය අනතුරු වලින් බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. ඊයේ දිනේදී ශ්‍රී ලංකාව පුරා රියානතුරු වලින් 12 දෙනෙක් පමණ මිය ගොස් තිබෙනවා. මේ මරණ 12 වාර්තා වී තිබෙන්නේ ඊයේ සිදු අනතුරු වලින් සිදු මරණ 8ක් සහ ඊට පෙර අනතුරු වලින් සිදු ප්‍රතිකාර ලැබී සිටි පුද්ගලයන්ගේ මරණ 4ක්ද ඇතුළුව. මෙම මරණ වලින් මරණ 4ක්ම වාර්තා වී තිබෙන්නේ ත්‍රිරෝද රථවල ගමන් කළ පුද්ගලයන්ට අදාළව. ඒ වගේම තවත් මරණ 4ක් පදිකයින් මිය ගොස් තිබෙනවා. විශේෂයෙන්ම ලංකාවේ කොවිඩ් වසංගතය ආරම්භ වන සමයේ ඒ වගේම මැද සමයේ දිනකට මාරක රියානතුරු එකක් දෙකක් වාර්තා වීම දක්වා අඩු වී තිබුණා. නමුත් වර්තමානයේ වන විට නැවතත් එය මාරක රියානතුරු 10ක් 12ක් දක්වා වැඩි වී තිබෙනවා. මේ ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. දිනකට 10 දෙනෙක් මිය යාම යනුවෙන් අදහස් වන්නේ වර්ෂයක් තුල 3650ක් මිය යාම. අපේ රටේ මාර්ග පද්ධතිය අනුව මේ සාපේක්ෂ වැඩිවීමක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් ශ්‍රී ලංකා පොලිසිය රථවාහන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් පොලිසියට පමණක් මෙවැනි ක්‍රියා වැළැක්වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔබගේ සහාය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. නිරන්තරයෙන් වාහන පදවන ඔබ මාර්ග නීති අනුගමනය කරන්න, බීමත්වරී පැදවීමෙන් වළකින්න. ඒ වගේම ඔබ පදිකයෙක් නම් නිරන්තරයෙන් මාර්ග නීති අනුගමනය කරමින් කටයුතු කරන්න. මෙම දෙපාර්ශ්වය අන්‍යෝන්‍ය වශයෙන් අවබෝධ කරගෙන කටයුතු කළොත් පමණයි මෙවැනි රියානතුරු වැළැක්වීමට හැකියාව ලැබෙන්නේ. ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නැවත මව්බිමට රැගෙන යාම සඳහා කිසියම් පිරිසක් විසින් සංවිධානාත්මකව මුදල් ජාවාරමක නිරත වන බවට තම තානාපති කාර්යාලයට පැමිණිලි ලැබෙන බව ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරනවා. ජාවාරමට හසු වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් නිරන්තරව මෙලෙස මුදල් එකතු කරන්නේ තානාපති කාර්යාලයද ඒ රජයේ අනුදැනුම මතද යන්න පිළිබඳව තානාපති කාර්යාලයෙන් විමසා ඇති බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් නැවත මව්බිමට රැගෙන යාම සඳහා මුදල් එකතු කිරීමට කිසිම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට බලය හෝ අවසර ලබා දී නොමැති බවයි. එබැවින් මෙවැනි ජාවාරම්කරුවන්ට මුදල් ලබා දීමෙන් වැළකෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙනවා. මේ අතර ලෙබනනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා සඳහා ගොඩබැස්වීමේ අවසරය අවශ්‍ය බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ගුවන් සමාගම් වෙත දැනුම් දී තිබියදී ඇතැම් ගුවන් ටිකට්පත් නියෝජිතයින් විසින් මගීන්ට ගුවන් ටිකට්පත් අලෙවි කරන බවද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්. සිව්දසින් වාර්තා වූ පුවත් කිහිපයක් සමගින් සිව්දසින් පුවත්. හැත්තෑවන ගුවන් හමුදා සංවත්සරයට සමගාමීව ගුවන් හමුදාව විසින් ගුවන් හමුදා සංදර්ශනයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. හෙට දිනයට යෙදී ඇති හැත්තෑවන ගුවන් හමුදා සංවත්සරයට සමගාමීව එම ගුවන් යානා සංදර්ශනය පැවැත්වෙන බවයි ගුවන් හමුදාපති එයා වයිස් මාර්ෂල් සුදර්ශන පත්‍රන මහතා සඳහන් කළේ. මාර්තු මාස 3, 4 සහ 5 යන දිනවලදී කොළඹ ගාල්මුද්‍ර පිටියේ පැවැත්වීමට නියමිත එම ගුවන් යානා සංදර්ශනය සඳහා ඉන්දීය ගුවන් හමුදාවද සහාය ලබා දී තිබෙනවා. ඒ අනුව ලබන 3 වනදා එම සංදර්ශනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමටයි නියමිත පැත්තේ.
ජනාධිපතිතුමා වෙත බාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන්ට සහ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න හිමිපාණන්ට පිළිගැන්වීම සිදු වුණා. ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් හරිගුප්ත රෝහණදිර මහතා විසිනුයි අද පෙරවරුවේ මල්වතු විහාරයේදී සහ අස්ගිරි මහා විහාරයේදී උන්වහන්සේලාට එම වාර්තා පිළිගන්වනු ලැබුවේ. මහියංගනය අරාවත්ත ඔරුබැදිව ප්‍රදේශයෙන් පැළරැකීම සඳහා හේනට යමින් සිටි පුද්ගලයෙකු ඊ රාත්‍රී 8ට පමණ වනාලි ප්‍රහාරයකට ලක්ව මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ මහියංගනය අරාවත්ත ඔරුබැදිවල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 53ක් වන සිව්දරුපියෙක්. මියගිය පුද්ගලයාගේ සිරුර මහියංගනය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය හා මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව පවතිනවා. ගම්වාසීන් හට නිරන්තර මුහුණ දීමට සිදුව ඇති වනාලි ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසයි ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. මෙම වසර අවසන් වීමට පෙර තවත් ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදන 350ක් පමණ භාවිතය තහනම් කිරීම සඳහා ලැයිස්තුවක් සකස් කරමින් පවතින බව පරිසර අමාත්‍යාංශය පවසනවා. මෙම මස 31 වනදා සිට එක්වරක් භාවිතා කර ඉවත දමන පොලිතින් සහ ප්ලාස්ටික් මයික්‍රෝන 20ට අඩු ආහාර දවටන සැෂේ පැකට් කොටන් බඩ් සහ සුළං පුරවන ලද ප්ලාස්ටික් සෙල්ලම් භාණ්ඩ තහනම් කිරීමටයි එම අමාත්‍යාංශය තීරණය කළේ. කෙසේ නමුත් මෙම නිෂ්පාදන සහ බෙදා හැරීම තහනම් කළද ඒ සඳහා පරිසර හිතකාමී විකල්ප නිෂ්පාදන හඳුන්වා දීම සඳහා විවිධ අංශ සමග සාකච්ඡා කරමින් සිටින බවද පරිසර අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා. වචනයෙන් කියා නිම කළ නොහැකි තරම් හදවතට දැනෙන ඉතාමත් සංහිදී කාරණයක් තමයි මව් සෙනෙහස. එවන් මව් සෙනෙහස පිළිබඳ ඉපැරණි දෘශ්‍යමාන සාක්ෂියක් චීනයෙන් වාර්තා වුණා. ස්වභාවික ව්‍යසන එහෙමත් නැත්නම් ස්වභාවික විපත් පෘථිවියේ ආරම්භයේ සිටම මේ පොළොව තලය මත සිදුවන්නක්. අතීතයේ දෙස හැරී බැලුවම එම විපත්වල අඳුරු මතකයන් තාමත් දක්නට ලැබෙනවා. මීට වසර 4000කට පෙර එනම් ක්‍රිස්තු පූර්ව 2000ට ආසන්න අවධියකදී චීනයේ කහගඟ හෙවත් හොයන්හෝ නදී නිම්නයේ ගුවාන්ටින් ඩ්‍රෝනි අසබඩ නව ශිලා යුගයට අයත් මිනිසුන් ජීවත් වුණා. සෝබා දහම සමග ගැටෙමින් සිය ජීවන ගමන ගෙන ගිය ඔවුන් කිසිදු දැනීමකින් තොරව මහා ස්වභාවික ව්‍යසනයකට මුහුණ පෑවා. ඒ මේ පොළොව තලය කම්පා වී කැළඹුණු හොයන්හෝ නදියේ මඩතට්ටු අතර මෙකී මිනිසුන්ගේ අවසන් නිරණම සටහන් කරමින්. ඒ ව්‍යසනය තුළ සැඟවී ගිය රහස් ගැන අපි නොදන්නවා වුණාට මේ මහා පොළව මත නොරහසක් වූ මව් සෙනෙහස එකී ව්‍යසන හමුවේ පවා නොසැලී පැවති බවට සාක්ෂියක් මේ. චීනයේ වර්තමාන කිංජහායි පළාතේ ලජියා අඩවිය තුළ පරීක්ෂකයින් සිදු කළ කැණීම් වලින් එවක ව්‍යසනයේ සුන්බුන් අතර තිබී මේ අයුරින්ම මෙම ඇටසැකිලි මතු කරගන්නට පරීක්ෂකයින් සමත් වුණා. ඒවා කිසියම් දෙනෙකුගේ ඇටසැකිලි බව දැකීමට හැකි වූ නිසාමත් බැලූ බැල්මට ඒ තුළ සංවේගීය දනවන යමක් ගැබ්ව ඇති නිසාමත් ඒ පිළිබඳ වැඩිදුරටත් සොයා බලන්නට පරීක්ෂකයින් තීරණය කළා. ඔවුන් ඒ වෙනුවෙන් DNA පරීක්ෂණ කාලනීර්ණ පරීක්ෂණ ඇතුළු බොහෝ සමීක්ෂණ තුළින් අවසානයේ සොයාගත් දෙය කාගේත් හදවත් කම්පා කරන්නත්. එකී අදාළ DNA දත්තවලට අනුව මේ සැකිලි මවක සහ දරුවෙකුගේ බව හඳුනා ගැනෙනවා. ඊටත් සංවේදී කාරණය නම් එම මව බිම දනින් වැටි දරුවා උකුලේ හොවා ගනිමින් අහස දෙස බලා විලාප නංවන අයුරක් මේ සැකිලි පිහිටීමෙන් දක්නට ලැබීමයි. ඇත්තෙන්ම එය හදවත කම්පා කරවන්නක්. මේ සිදුවීම මව් සෙනෙහස ඒ තරම්ම අපරිමිත ඒ වගේම කිසිදා නොසැලෙන විශ්වීය ශක්තියක් බව විදහාපාන ප්‍රබල අතීත සාක්ෂියක්. මෙවැනි සැකිලි බොහොමයක් පසුව එම නිම්නයේ සිදු කළ කැණීම් වලින් සොයාගනු ලැබුවා. විවිධ පරීක්ෂණ ඔස්සේ මතවාද ගොඩනැගෙන්නට වූයෙන් මේ කැණීම් වල අවිනිශ්චිත ස්වභාවයක් තිබුණත් එහි අතීත කතාව ඇත්තෙන්ම මව් සෙනෙහසම විය හැකි බව ඉඳුරාම පැහැදිලි වන්නක්. මෙකී සංසිද්ධිය තුලින් ඉස්මතු වන්නේ අම්මා යන වචනේ අරුතම විය හැකි. ඒ වගේම මේ මහා පොළව මත අතීතය වර්තමානය අනාගතය කෙසේවත් මව මවම මැයි බුදු වෙනා මතු විඳවලා මහදුක් කඳ යන්න නිතැතින්ම පසක් කෙරෙන්නක්. අවධානය වෙදෙස් පුවත් වෙත.
මියන්මාර හමුදා පාලනයට එරෙහිව සාමකාමී විරෝධතාවල නිරත වූ 18 දෙනෙකු පොලිස් වෙඩි ප්‍රහාරවලින් මියගොස් තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කළේ විරෝධතා පාලනය සඳහා එරට ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාර හමුවේ විරෝධතා තවදුරටත් උත්සන්න වී ඇති බවයි. මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහිව විරෝධතාවල අඳුරුතම දිනය ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය විසින් ඊයේ දිනේ නම් කර තිබෙනවා. ඒ ඊයේ දිනේ තුලදී පොලිස් වෙඩි ප්‍රහාරවලින් විරෝධතාකරුවන් 18 දෙනෙක් මිය යාමත් සමගයි. ඉකුත් පෙබරවාරි පළමුවැනිදා මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයකින් හිටපු පාලකයින් බලයෙන් පහ කෙරුණා. අනතුරුව රටේ හමුදා පාලනයක් පිහිට වූයේ නායිකා අවුන් සාන් සුකී ඇතුළු දේශපාලන නායකයින් සිව් දෙනෙකුම හමුදා භාරයට ගනිමින් එම කුමන්ත්‍රණයට ජාත්‍යන්තරයෙන් මෙන්ම රට තුළින්ද බලවත් විරෝධයක් එල්ල වුණා. සිදුවීමෙන් මාසයක කාලයක් ගත වී ඇතත් රට තුළ උද්ගත වූ විරෝධතා තවමත් පහව ගොස් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම සතියක පමණ කාලයක් පැවති සාමකාමී විරෝධතා අවසන් කරමින් පොලිසිය යොදාගෙන යළි විරෝධතා මර්ධනය කිරීමට ඉකුත් සෙනසුරාදා සිට හමුදා පාලකයින් කටයුතු කර තිබෙනවා. පොලිසිය විරෝධතාකරුවන් වෙතට ජීව උණ්ඩ මෙන්ම කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම වෙඩි ප්‍රහාරවලින් මියගොස් තිබුණේ යැන්ගොන්, නාවේ සහ මැන්ඩලේ යන නගරවල පැවති විරෝධතාවලට එක් වූ පුද්ගලයන් පිරිසක්. එහිදී වෙඩිවැදී තුවාල ලැබූ හා මියගිය පුද්ගලයන් රැගෙන යාමට සෙසු විරෝධතාකරුවන් කටයුතු කර ඇති අතර වෙඩි තැබීම් වලින් තුවාල සිදු වූ පිරිස 30 ඉක්මවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මේ අතර ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී COVID-19 පළමු මාත්‍රාව ලබාගෙන තිබෙනවා. සිය නිල Facebook ගිණුමේ සටහනක් තබමින් ඔහු ඒ බව තහවුරු කර ඇති බවයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කළේ. එන්නත ලබා ගැනීමට සුදුසුකම් ඇති සියලු ඉන්දියානුවන්ට එන්නත ලබා ගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බවද අග්‍රාමාත්‍ය මෝදී එම සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මේ වන විට ලෝකයේ රටවල් රැසක එන්නත් කරන වැඩසටහන් ආරම්භ කර ඇති අතර ලෝ විශාලතම එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ඉන්දියාව තුලයි. මේ අතර ජනතාව කොවිඩ් පාලන සීමා නිසි අයුරින් පිළිනොපැදීම ඉන්දියාවේ වෛරස ව්‍යාප්තිය යලි ඉහළ යාමට හේතු වී ඇති බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසනවා. නවදිල්ලි අගනුවර වෛරස ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යමින් නැති නමුත් ඒ නොතකා ජනතාව තවමත් සතියන්තයේ විනෝද කටයුතු වල නිරත වෙමින් සිටින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව ආසාදිතයින් 15616ක් වාර්තා වී ඇති අතර එම කාලය තුළ රටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 108ක්. එසේම මේ වන විට රටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 1,11,12,56ක් ලෙසයි. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට මාර්තු 2 වෙනිදා මෙරට ජාතික ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරනු ලබන ශ්‍රී ලංකා ගුවන් හමුදාව පිහිටුවා ඇත්තේ 1951 වසරේ මාර්තු මස 2 වන දිනයි. ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය හෙට දිනට යෙදී තිබෙනවා. හෙළ හවුලනම් සංවිධානය පිහිටුවා සිංහල භාෂාව තුළ අරගෙන තිබූ සංස්කෘත බලපෑම් ඉවත් කිරීමට මහංගු මෙහෙයක් කළ ශ්‍රී ලංකාවේ සුප්‍රකට වාග විශේෂඥයෙක් මෙන්ම සුප්‍රකට ලේඛකයෙකු වූ කුමාරතුංග මුනිදාස මහතා අභාව ප්‍රාප්ත වී ඇත්තේ 1944 වසරේ හෙට වැනි දිනකයි. ලෝව වටා නැවතීමකින් තොරව ගමන්ගත් ප්‍රථම ගුවන් යානය තම ගමන සාර්ථකව නිම කිරීම සිදු කර ඇත්තේ 1949 වසරේ මාර්තු මස 2 වන දිනයි. ඒත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.